ඉතින් මගේ නම නිකි. මම මේ ඇත්තටම ශ්‍රී ලංකා වඩලත් ගණකාධිකාරිය ආයතනයේ විභාග සම්පූර්ණ කරලා තියෙන එක්කෙනෙක්. ඉතින් මේ අද අපි කතා කරන්න හිතුවා මේ ඕගොල්ලන්ට මේ කොන්සල්ටේෂන්. ඒ කියන්නේ මේ කම්පැනි දෙකක accounts එකතු කරන්නේ කොහොමද කියලා. මේක ඇත්තට ඉන්වෙස්ටර්ස්ලා විදිහට ඕගොල්ලන්ට ඩිරෙක්ට්ලි අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ ගොඩාක් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් ඇතුළට ගිහිල්ලා ඇනලයිස් කරන්න හදන කෙනෙක්ට මේක ගැටලුවක් වෙන්න පුළුවන් හින්දා මේක කතා කරන්නේ. මොකද දැන් අපි මේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් කොන්සල්ටේෂන් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් ගත්තාම කොලම්ස් ගොඩාක් තියෙනවා. කම්පැනි කොලම් එකක් කියලා එකක් තියෙනවා, ගෲප් කොලම් එකක් කියලා එකක් තියෙනවා. එතකොට දැන් අපි ගන්නේ කම්පැනි කොලම් එකද ගෲප් කොලම් එකද එහෙම කියලා ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ඔයාලට පැටලෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපි කතා කරන්න හදන්නේ මේ ඇත්තටම අර කම්පැනි කොලම් එකද ගෲප් කොලම් එකද ගන්න කියන එක පැටලිලි සහගතයි. ඔයගොල්ලෝ නිකන් දන්නවා ඇති ගෲප් කොලම් එක තමයි ගන්න ඕන කියලා. නමුත් මේකෙදි දැන් මේ ඇයි ඒකට හේතුව ඇයි අපි ගෲප් කොලම් එක ගන්න ඕන කියන එක මේ පොඩි සම් එකක් අපි හදනවා. මේ ගාන බැලුවට පස්සේ ඔයාලට තේරෙයි. ඉතින් දැන් මුලින්ම මේ මම A සහ B කියලා කම්පැනි දෙකක් මෙතන අරගෙන තියෙනවා. එතකොට මේ කම්පැනි එක කන්සෝල් කරන්න ඉස්සෙල්ලා ඔයාලා දැනගන්න ඕනේ කම්පැනි එක total assets තියෙනවනේ. මේ කම්පැනි එක තියෙන කම්පැනි එක තියෙනවනේ මේ total assets ඒ කියන්නේ ඒ කම්පැනි තියෙන මුළු වත්කම් එක්කෝ අයිතිකාරයා විසින් යොදවපු ඉක්විටි යදපු ප්‍රාග්ධනය එහෙම නැත්නම් ව්‍යාපාරී විසින් ලබාගත් ණය. එතකොට මේ කම්පැනි එකේ තියෙන මුළු වත්කම් වල අගය සමාන වෙනවා අයිතිකාරයා යදපු ප්‍රාග්ධනය සහ ඒ ව්‍යාපාරී විසින් ලබාගෙන තියෙන ණය වල එකතුවට. හරිද? එතකොට දැන් මේ කම්පැනි A කියන එකේ account set එක මම මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ කම්පැනි B කියන එකේ account set එක වෙනම දීලා තියෙනවා. එතකොට මේ ගාන ඉදිරියට කරගෙන යන්න අපි හිතනවා A කියන කම්පැනියට A කියන කම්පැනියට B කියන කම්පැනියෙන් 80%ක් අයිති කියලා හිතමු. එතකොට A කියන කම්පැනියට B කියන කම්පැනියෙන් 80%ක් A කියන කම්පැනිය අරන් තියෙන කියලා හිතමු. එතකොට දැන් අපි A කම්පැනියේ account set එක බැලුවොත් B කම්පැනියේ ඉන්වෙස්ට් කරපු ගාණ A කම්පැනියේ තියෙන ඕනේ asset එකක්. එහෙම නැත්නම් වත්කමක් විදියට. එතකොට දැන් මෙයා මේ ගාණ දීලා තියෙන විදිහට B කම්පැනියෙන් 80%ක අයිතිය net asset වලින් 80%ක අයිතිය ගන්න A කියන කම්පැනියෙන් රුපියල් 60000ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ ඒකෙන් දැන් අපි ගිහින් බලමු B කම්පැනි මොනවද තියෙන net asset ප්‍රමාණය කොච්චරද කියලා. ඕගොල්ලෝ දන්නවා net asset බලන්නේ total asset minus total liabilities. දැන් එතකොට total asset කියලා කියන්නේ මේ 18000 ධන 84000 1,02,000න් current liabilities අපි අඩු කරමුකෝ 47000. එතකොට අපේ මේ B කියන කම්පැනි net assets වෙන්නේ 55000යි. එතකොට මේ 55000න් 80%ක් කියන ප්‍රමාණයක් ගන්න තමා මේ A කියන කම්පැනියෙන් මේ 55000න් 80%ක net asset ප්‍රමාණයක් ගන්න තමා B කියන කම්පැනියෙන් රුපියල් 60000ක ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. එතකොට දැන් අපි කන්සෝල් කරනකොට අපි මේ ටික වෙන් කරගමුකෝ. වෙන කලයකක් දාගමු. මේ තියෙන net asset ප්‍රමාණය ගන්න මේ net asset ප්‍රමාණයම නෙමෙයි මේකෙන් 80%ක් ගන්න රුපියල් 60000ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. එතකොට දැන් බලන්න අපි ඒ ටික විතරක් එහෙමම තියලා අනිත් ඒවා අපිට එකතු කරගෙන යන්න පුළුවන්. දැන් මේ තියෙන A කියන කම්පැනියේ තියෙන මේ 85000 B කියන කම්පැනි 18000ක එකතු වුණාම ගෲප් එකම ගත්තොත් එහෙම 1,03,000යි. අනික තියෙන වැදගත්ම දෙයක් තමයි දැන් අපි මෙහෙම A කියන කම්පැනියයි B කියන කම්පැනිය දෙක එකතු කරන්න A කියන කම්පැනියට පුළුවන් වෙන්නේ එයාට B කියන කම්පැනියේ කන්ට්‍රෝල් එක තිබ්බොත් විතරයි. එතකොට කන්ට්‍රෝල් එක කියන එක ගොඩක් වෙලාවට මේ ගන්නේ 100ට ඒ කියන්නේ 50ට වඩා අනිත් කම්පැනි අයිතියෙන් 50ක වඩා වැඩි අයිතියක් තියෙනවා නම් පේරන්ට් පුළුවන් අර B කියන කම්පැනියේ assets liabilities ඔක්කොම group column එකක දාලා එයාගේ assets liabilities විදිහට පෙන්වන්න. ඔක්කොම අයිති වෙන්නේ 100% අයිති වුණත් කරන්න පුළුවන්. 80%ක් අයිති වුණත් කරන්න පුළුවන්. 90ක් අයිති වුණත් කරන්න පුළුවන්. 50%ක් අයිති වුණත් කරන්න පුළුවන්. ඒ කියන්නේ A කියන කම්පැනියට B කියන කම්පැනිය එකතු කරලා
A කියන කම්පැනියට B කියන කම්පැනියේ තියෙන ඇසෙට්ස් උත් තමන්ගේ පොත්වලට අරගෙන ගෲප් ෆිගර් එක යටතේ පෙන්වන්න නම් B කියන කම්පැනිය අඩුම තරමේ 50%ක්වත් ඉන්වෙස්ට් කරලා තියෙන්න ඕනේ. නමුත් සමහර අවස්ථා තියෙනවා දැන් අපේ මේ අර කන්ට්‍රෝල් පිළිබඳව අලුත් accounting standard එකක් ඇවිත් තියෙනවා. ඒකෙදි කියනවා සමහර අවස්ථා තියෙනවා A කියන කම්පැනියට B කියන කම්පැනියෙන් 50%ක් අයිති නොවුවත් ඒ කියන්නේ effective control එකක් තියෙනවා. ඒ කියන්නේ 50%ක් shares වලින් නැහැ. නමුත් සමහර අවස්ථා තියෙනවා මේ එහෙම අයිතිය නැතුනට B කියන කම්පැනි කන්ට්‍රෝල් එක තියෙනවා කියන එක මත ඉඳගෙන කන්සෝල් කරන අවස්ථාවක් තියෙනවා. අපි වගේ ලොකු කම්ප්ලෙක්ස් කන්සෙප්ට් වලට නොගිහින් ඉඳිමු. ඉතින් දැන් අපි මෙතන තියෙන හැටියට B කියන කම්පැනියේ 80%ක අයිතිය A කියන කම්පැනියට තියෙනවා. 50%ක වඩා වැඩි අයිතියක් තියෙනවා. ඒ හින්දා ගෲප් කොලම් එක යටතේ B ගේ වත්කම් වලින් ඔක්කොම අයිති නොවුවත් ඔක්කොම වත්කම් තියෙනවා වගේ ගෲප් කොලම් එකට එකතු කරන්න පුළුවන්. එතකොට දැන් අපි බලමුකෝ මේ A කියන කම්පැනියේ තියෙන වත්කම් 85000යි. නමුත් 50%කට වඩා වැඩි අයිතියක් තියෙනවා 80%ක්. එතකොට මේ ඔක්කොම ඇසෙට් එක එකතු කරලා ගෲප් කොලම් එකට ගත්තා. ඊට පස්සේ දැන් මේක පොඩ්ඩක් දැනට තියන්නේ. ඊට පස්සේ කරන්ට් ඇසෙට් ගත්තොත් එහෙම A ගේ කරන්ට් ඇසෙට් 160000යි B ගේ 84000යි දෙකේම 240000යි කියලා ගෲප් කොලම් එකට ගත්තා. ඊට පස්සේ බලන්න තව මීට අමතරව මෙතන තියෙන liabilities මොනවද කියලා. liabilities වලින් ගත්තාම මෙතන 135000යි, මෙතන 47000යි, මේ 182000 ගත්තා. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ ටික අරන් තියෙන්නේ. මෙයාව ගත්තා. සහ මෙයාව ගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මේ අපි accounts වලදී cost of control කියලා ගිණුමක් හදනවා. මේකේ පොඩි සරල logic එකක් තියෙන්නේ. එතකොට දැන් අපි ගන්නවා මේ investment in B limited කියලා ඒ පොත්වල තියෙනවා debit පැත්තේ මේක තියෙන්නේ. අපි ඒක මෙතනින් credit කරලා ආයෝජන කියන වත්කමක්නේ. එතකොට ඒගේ පොත්වල ඒක තියෙන්නේ හර ශේෂයක් විදිහට වත්කම එතකොට අපි මේ හර ශේෂයක් විදිහට තියෙන වත්කම බැර කරලා cost of control ගිණුමට මෙතනට රුපියල් මේ ඉන්වෙස්ට්මන්ට් කියන එක 60000 මේ ඩෙබිට් කරගන්නවා. ඊට පස්සේ මේ ෂෙයා කැපිටල් මෙතන තියෙනවා. දැන් අපිට මේ 60000ක් දීලා අපි ගන්නෙ මොනවද? ගන්නෙ මෙන්න මේ කම්පැනියේ තියෙන net asset. මේ 20000යි 35000යි කියන net asset දෙක අපි මෙතනින් දාගන්නවා. එතකොට ඊට පස්සේ අපි බලනවා දැන් අපි රුපියල් 60000ක් දීලා ගත්තේ මේ කම්පැනියේ 100%ක මේ 55000කම තියෙන අයිතිය නෙමෙයි. අපිට හම්බුනේ 80%යි. එතකොට අපි බලනවා මේ NCI non controlling interest මේ 55000න් 100ට 20ක් කියන ප්‍රමාණය අපිට අයිති එකක් නෙමෙයි. අපි ගත්තේ 80%යි. එතකොට මේක non controlling interest කියලා මෙතනට 11000ක් දාගන්නවා. හරිද? එතකොට අපි බලනවා දැන් අපි 60000ක් ඉන්වෙස්ට් කරා. 60000ක් ඉන්වෙස්ට් කරලා අපි ගත්තේ මේ 55000න් 11000 අඩු කරාම එන වටිනාකමක් තමයි අපිට හම්බුනේ. එතකොට අපි ඉන්වෙස්ට්මන්ට් එක විදිහට වැඩියෙන් කීයක් දීලා තියෙනවද? මේ goodwill ප්‍රමාණය 16000 තමයි අපි වැඩියෙන් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. එතකොට ඒක අපි මේ group පොත්වල goodwill කියලා දාගන්නවා මෙතනට. ඊට පස්සේ අපිට අයිති නැති කොටස මේ 55000න් 120 11000 NCI ප්‍රමාණය දාගන්න ඕනේ මෙතනට. දැන් මේකත් දාගත්තා අපි goodwill එකක් දාගත්තා. ඊට පස්සේ තියෙන ෂෙයා කැපිටල් එක. ෂෙයා කැපිටල් එක කොහොමත් අපි A කම්පැනි මේ B කම්පැනියෙන් 80%ක අයිතියක් ගත්තා කියලා අපේ මේ දැන් මේ ටික තියෙනවනේ මොකද අපි A කම්පැනි කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට් එක ඒක එහෙමමයි. මොකද අපි අරව අරගෙන accounts කරා goodwill එක අඳුනගත්තා NCA අඳුනගත්තා එන්නේ මේ share capital එක අපිට ගන්න බෑ. අපි මෙන්න මේ දෙක එහෙමම දාගන්නවා. එතකොට ඔයාලට පේනවා ඉතින් මේ console account එක හොඳට balance නැහැ. ඇත්තටම මේ ඇත්තටම කරන්න ගියාම මේ පෙන්නන තරම් ලේසි නෑ. මම මේ ගන්න පුළුවන් සරලම උදාහරණය තමයි අරන් තියෙන පැහැදිලි කරන්න. එතකොට දැන් මේකෙදි තියෙන logic එක තමයි අපි දැන් ඕගොල්ලෝ හිතන්නේ B කම්පැනියෙන් 100ක් අපිට අයිති නැහැ. ඒ වුණාට අපි B කම්පැනියේ තියෙන asset ඔක්කොම එකතු මේ group column එකේ යටතේ පෙන්නනවා. 100ක අයිතියක් පෙන්නනවා වගේ. එතකොට liabilities ගත්තාම අපිට මේ 47000න් ඔක්කොම liabilities අපේ liabilities නෙමෙයි. ඒකෙන් අපිට 180යි අයිති. ඒ වුණාට අපි මෙතන ඔක්කොම ටික එකතු කරලා පෙන්නනවා liability එකක් විදිහට. එතකොට මේ NCI ගන්නකොට මේ මෙතන NCI කියලා 11000ක් දාලා තියෙන්නේ.
ඒ කියන්නේ අපිට අයිති නැති කොටස, අපිට අයිති නැති වත්කම් කොටසක් ගත්තා, අපිට අයිති නැති වගකීම් කොටසක් ගත්තා. එහෙනම් අපි මේ අපිට අයිති නැති කොටස NCI, ඒ කියන්නේ මේ non current liability එකක් විදිහට පොත් වලින් මෙතනින් අයින් කරලා වෙනම පෙන්නලා තියෙනවා. එතකොට දැන් ඔයාලා group column එක analyze කරගෙන යද්දී ඔයාලා සමහරවිට හිතනවා ඇති financial statement ඇත්තටම අරගෙන බලුවම මේ ඔක්කොම assets අපිට අයිති කියලා නැහැ. අපිට අයිති නැහැ. මේ ඔක්කොම liabilities අපිට අයිති කියලා හිතනවා ඇති. අපිට අයිති නැහැ. නමුත් අපිට control එක තියෙන හින්දා මෙහෙම console කරන්න පුළුවන් එකතු කරලා. අපි කරන්නේ අපිට නැති කොටසක් අපි මෙතෙන්ට ගන්නවා. අපිට අයිති නැති වත්කම් කොටසක් ගන්නවා. අපිට අයිති නැති වගකීම් කොටසක් ගන්නවා. ඊට පස්සේ අපිට අයිති නැති කොටස වෙනමම මෙන්න මෙහෙම NCI non controlling interest කියලා අයින් කරලා පෙන්නනවා. ඒක තමයි මේ console financial statements වල හදන මේ console balance sheet එකේ logic එක. එතකොට අපි බලමු console P&L එකක් ගිහිල්ලා. එතකොට console P&L එකක් බලද්දී බලන්න අපි මම මෙතන වෙනම කම්පැනි දෙයක් ගත්තේ P&Q කියලා. මෙතනත් අපි හිතමු Q කියන කම්පැනියෙන් 80ක අයිතිය P ට තියෙනවා කියලා. එතකොට දැන් මෙතනදි වෙන්නේ මෙතනදිත් බලන්න මේ අපිට මේ Q කියන කෙනාගේ ටර්න්ಓවර් එකෙන් අයිති 80යි. ඒ වුණාට අපි console මේ group financial statement හදද්දි මේ ඔක්කොම ටික අපි මෙතෙන්ට ගන්නවා. අපිට ඇත්තටම මේ 38000න් Q ගේ මේ 38000ක ටර්න්ಓවර් එකෙන් P ට තියෙන අයිතිය 80 හින්දා මෙතනින් 20ක් P ට අයිති නැහැ. නමුත් අපි ගන්නවා මේ බලන්න හැම එකක්ම cost of sales මේ දෙකේ එකතු අරගෙන තියෙන්නේ. හරිද? ඊට පස්සේ profit after tax කියලා මේ 21600 ගන්නවා. නිකම්ම එකතු කරගෙන යන්න තියෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙනවා අපිට අයිති නැති revenue කෑල්ලක් අපි අරගෙන තියෙනවා. අපිට අයිති නැති cost කෑල්ලක් අපි අරගෙන තියෙනවා. එන්න ඒ හින්දා තමයි මේ අපි profit after tax එක ඔයගොල්ලෝ console financial statement අරගෙන බලන්න මේක පේන්නේ ඕගොල්ලන්ට. ඊට පස්සේ මේ දැන් අපිට අයිති නැති revenue කෑල්ලකුත් මෙන්න මේ ASSE තියෙනවා. මේ කියන්නේ Q ගේ 120ට Q ගේ මේ 120ක අයිතිකාරයන්ට හිමි කොටසකුත් මෙතන තියෙනවා. ඒකෙන් හින්දා තමයි අපි මෙතන මේ profit after tax එක ආයේ කොටස් දෙකකට බෙදනවා. profit attributable to parent and profit attributable to non controlling interest. minority shareholders ලාට කොච්චරක් තියෙනවද parent කොච්චරක් අයිතිද කියන එක. ඒකෝර මෙතනින් අපි මේ 21600 හොයාගත්තට පස්සේ මුලින්ම හොයන්නේ මෙන්න මෙයා. NCI ඒ කියන්නේ non controlling interest minority shareholders ලාට කොච්චරක් අයිතිද කියන එක තමයි මුලින්ම හොයන්නේ. එතකොට අපි දන්නවා දැන් මේ Q ගේ තියෙන 5600න් 120ක අයිතිය තමයි minority කට්ටියට හම්බ වෙන්න ඕනේ. එතකොට ඒක 1120යි. එතකොට මේ total profit after tax එකෙන් minority shareholders ලාගේ තියෙන මේ 1120 අඩු කරාම අපිට එනවා මේ parent කොච්චරක් අයිතිද කියලා. ඉතින් මෙතනත් තියෙන ලොජික් එක තමයි අර මේ අපිට අයිති නැති රෙවෙනියු කෑල්ලක් ගන්නවා අපි අපිට අයිති නැති එක්ස්පෙන්සස් ගන්නවා. එතකොට එහෙම අරගත්තට අපි ඒක මේ මෙතන profit attributable to parent and NCI කියලා කඩලා මේ වෙන් කරලා පෙන්නනවා. ඉතින් මේකත් මේ අපි මේ ගන්න පුළුවන් සරලම උදාහරණයක් ගත්තේ. ඒ කියන්නේ P හා Q අතර intercompany transaction නැහැ. ගොඩක් ගැළපිලි තියෙනවා accounting ගැළපිලි ඇත්තටම ගත්තාම. නමුත් මේ ගන්න පුළුවන් සරලම උදාහරණයක් අරන් තියෙන්නේ ඔයාලට ලේසියෙන් පැහැදිලි කරන්න. ඉතින් මේ හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා console balance sheet එක සහ console P&L එක ගැන තිබ්බ doubts ගොඩක් ඒවා clear වෙන්න ඇති කියලා. මේ ඉතින් ඔයාලට මොන හරි තේරෙන්නේ නැති යමක් තිබ්බනම් මේ කමෙන්ට් එකක් දාන්න. මේ අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.